වැඩි ආරක්ෂාවකට වැඩි දිගකින් ඊවා හෙවි ෆ්ලෝවිංස්. අංශ මහත්තයා. මාතක්. මොකද වෙන්නේ? ඔය ඉන්න අංශ මහත්තයා. ඕන් කිව්වා. ඔය ඉඳලා හරියන්නේ නැහැ. දැන් මම ඔය හිටියනම් මට මොකද වෙන්නේ? අංශ මහත්තයා කොහමද සූර්යානේ? දැන් හෝටලේ වැඩත් ඉවරයිනේ. හෝටලේ නම් ඉතින් තව පොඩි වැඩ ටිකක් තියෙනවා මහතු. හර්ෂ මහත්තයා ඕන දෙයක් කියන්න. මම උදව් කරන්නම්. හෝටලේ විවෘත කරන දවසට උඹලා හැමෝම එන්න ඕනේ කිරිබත් කෑල්ලක් හරි කාලා යන්න. ආයි අපි නේතුව අනිවාර්යයෙන්ම එනවා. හර්ෂ මහත්තයා විශ්වවිද්‍යාලයට පය තිබ්බේ නැති වුණාට හර්ෂ මහත්තයා ගොඩ ගියා. ඔබ දන්නවද? හර්ෂ මහත්තයා වන්ද මොලකාරයෙක්. මාතු ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද බා? අද විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධි ගත්තේ උන් කොහෙද ඉන්නේ? ඔය කිසිම උපාධියක් නැති මම අද කොහෙද ඉන්නේ? ඒකනේ. ඉස්සර මම ඉස්කෝලේ කට් කරලා කට්ටි පනිද්දි ඔක්කොම උම්මට hina වුණා. මම කැලේටම කට්ටි පනී කියලා කිව්වා. මම මේ කට්ටි පැනලා කරේ මගේ මේ හෝටලේ ගහන්න හොඳ තැනක් හොයපු එක. මට මතකයි. මාතුන් මට දෙයක් ඕන වුණොත් මං ඒ දේ කොහෙන් හරි ගන්නවා බා. හර්ෂ මල්ලි වගේ කෙනෙක් මේ ගමට ඉන්න එක අපිට හරි ආඩම්බරයක්. මාතු මට උඹෙන් උදව්වක් ඕනේ. මොකද මහත්තයා? ඕන උදව්වක් කියන්නේ. මගේ 50 හරි මන් දෙනවා. මට අර හේම්පාලයේ කුඹුරු කෑල්ල අරන් ඕනේ. මම ඒකට උඹට හොඳට ගෙවනවා. හේම්පාල? කොයි කුඹුරු කෑල්ල? අර මගේ හදන හෝටලේ ගාව තියෙන්නේ. අර ගඟ ගාව තියෙන කුඹුරු කෑල්ල. ගඟ ගාව තියෙන කුඹුරු කෑල්ල. මං අරන් දෙන්නම්. පාලයා ඉතින් මගේ ඔතේ යාළුවා එකට ඉතින් අඩිපොඩි ගන්න වෙනියනේ. මං අරන් දෙන්න. හරි එන එක අදම බලපන්. මාතේ වයින්ඩ් එපා වැඩේ කරනවා කියලා හිතා ගන්නකෝ. හැබැයි අර මගේ පුතා පසනයා උනන්ටියක් එක විදිය. ඌ මොකෙද්ද? ඔයගේ අයිතිය තියෙන හේම් පාලයාට. පාලයා ඉතින් කන බොන මිනිහා. හොඳින් හරි නරකින් හරි වැඩේ කරලා දෙන්නම්කෝ. හරි බේන පොට එක බලපන්. මාදු මම යන ගිහලා එනවා. ලුකෝ මං ගියා. හරි හර්ෂ අයියේ. මොකද කිව්වේ? හර්ෂ අයියා කියලා. අයියා ගන්න තු මහත්තයා කියපන්. හරි හර්ෂ මහත්තයා. හරි.
මහත්තයා බස්වල යනවා කියන එක ලේසි නෑ. මේ වෙලාවට හරියට පොල් පටෝලා වගේ. දැන් මොකද දරුවට සිහිය ඇවිල්ලාද? දොස්තර මහත්තයා කිව්වා දරුවට තවම සිහි කල්පනාව මදි කියලා. දොස්තර මහත්තයා කිව්ව හැටියට නම් අපිට දරුවා වෙනුවෙන් ඇරිලා ඉන්න වෙනවා. හොඳට බලා ගන්න කිව්වා. මම මේ කල්පනා කරුවේ මොකද කරන්න කියලා. මොකද කරන්න කියන්නේ? නෑ මේ පොලිසියටවත් කියමුද කියලා. පොලිසියට කියන්නේ මොකටද මහත්තයා? අපි දරුවෝ මෙහෙ ගේමු. මාත් කැමති ඒ දරුවෝ මෙහෙ තියාගන්න. ඒත් අපි කොහොමද පිට දරුවෙක් මේ ගෙදර තියාගන්නේ? අපිට ප්‍රශ්නයක් වෙයි. අද දරුවව බලන්න කවුරුත් ආවෙත් නැත්තම්. දරුවව හොයනවා කියලා ආරංචියකුත් නැත්තම්. ගෙදර ගේන්න නැතුව අපි මොකද කරන්නේ? මහත්තයා කියන්නේ මේ ගෑනු ළමයිසියෝ පොලිසිය බාර දෙන්න කියලාද? මේ මදිවට හරියට සිහි කල්පනාවක් නෑලු. අනේ අපි දරුවව බලාගමු. අපි එන ප්‍රශ්නයකට ඊට පස්සේ මුහුණ දෙමු. අපිට මේ දරුවව දුන්නේ දෙයියෝ. නැත්තම් හදිස්සියම දානි දීලා එනකොට මේ දරුවා අපිට ලැබෙයිද? අනික අපිට සුදුමැණිකව හීනෙන් පෙවුන හන්දනේ මේ හදිස්සියම දානයක් දෙන්න උනේ. නිර්වාණ ඔයා මොකද හිතන්නේ? නිර්වාණටත් යමක්ම තේරෙනවනේ. ලොකු සර් අපි යාට හොඳටම සනීප වෙනකන් මෙහි තියාගමු එනවා. අනික එයාට තාම කිසි දෙයක් ගැන මතකයකුත් නැහැ නේ එහෙම. අපි එහෙම කරමු එහෙනම්. ගිහින් හොයන්න කියලාවත් අපි යාගෙන කිසි දෙයක් දන්නේ නැහැ නේ ලොකු සර්. මම කන්දේ පන්සලට පණුරකුත් ගැට ගැහුවා. අපි ඒකට කරදරයක් නැතුව ඉක්මනටම මෙහෙට එන්න ලැබෙන්න කියලා. හැබැයි මණිකේ අපි මෙහෙම දෙයක් කරන්න ඕනේ. කොහොමද යද්ද මහත්තයා? එහෙම පළයි. මොකද මහතුවා? ඔයද මේ යන්නේ? කඩේදියා. මේ අතර පොඩි ගානක් කියන වැඩක් තියලා කරමුද? මොකද්ද? බලගන්න ගඟ ගාව තියෙන කුඹුර වැඩ කරන්නේ නැහැ නේ. තාම ඒ ගැන හිතලා නැහැ. මේ ඔන්නෝක විකුණලා දාමු බං. උඹ පහුගිය ටිකේ කී කිය හිටිය ඔක විකුණනවා කියලානේ. කාටද? උඹත් දැන් අපේ කොල්ලෝ වගේ කුඹුරු කොටන්න පටන් අරන්ද? පිස්සු දෙම් බලයි. මම කොටන කුඹුරු. මට නෙමෙයි බං. එහෙනම් කාටද? අපේ අර හර්ෂ මහත්තයා. හර්ෂ මහත්තයා. හර්ෂ. කවුද? ඒ බං අර අපේ හෝටලේ කරන්නේ. ඒකද මහත්තයෙක් වෙලාද? යකෝ අපේ එකා. උඹලා අපි සතුටු වෙන්න ඕන උන් ගැන හිතලා. ඔන්නක නිකන් තියෙන එකනේ බං දීලා දාපන්. වල්වදිච්ච කුඹුරුනේ. හෝටලේ කාරණාවත්තන් හදන්නේ. අනික එම් පාල් අයියා උඹටයි අපිටයි පුළුවන් ද ඔය කුඹුරේ කාරණාවත්තන්ට. බෑනේ. උඹට නම්බුවක් බං ඕක දෙන එක. ඔන්නක හොඳ ගානක් මං අරන් දෙන්නම්. හර්ෂ මාත්‍යට කියලා. ඔන්නක දීලා දාපන්. ඈ අනික බං මේ මැරණකන් ණයට බොන්න ඕනේ නෑ අපි. පොඩ තේරුම් ගනින්කෝ. හරි හරි. බලමු.
කාලා නෑනේ සුබද්‍ර. මේක බොන්න. මගේ දරුවෝ ඉන්නව නේද රේෂ්මා? එයා නැතුව මට ජීවත් වෙන්න බෑනේ. එයා නැත්තම් මට උකට වාටිකක් පුරුල්ලා දෙන්න. මගේ එක බොන්න. මගේ දරුවෝ ඉන්නවයි කියලා කියන්නේ. එතකොට මං ඕක බොන්න. ඉන්නවා. මං කිව්වේ මගේ දරුවෝ ඉන්නවා. ඒකනේ කිව්වේ. දරුවෝ ඉන්නවා. පිච්චේ. කිරි වීදුරුවක් බීලා පිච්චෙන්න තරම් දෙයක් මගේ බබ්බු ඇතුළේ ඉතුරු වෙලා නැහැ රේෂ්මා. මගේ කෙල්ල නැති වෙලා කියලා. ඒ බොරුව කිව්වට පස්සේ මගේ මුළු සර්වාංගෙම පිච්චිලා ඉවරයි. මගේ ඇස් ඉස්සරහා පේනවා. මගේ කෙල්ල මාත් එක්ක hina වෙනවා. අම්මේ කියලා මගේ ළඟට දුවගෙන එනකම් මං ජීවත් වෙනවා රේෂ්මා. එතකම් මං කොහොමාරි ජීවත් වෙනවා. සුබද්‍ර පොඩ්ඩක් සංසම් වෙන්න. මං කියන දේ පොඩ්ඩක් අහන්න. ඔය ආයෙත් කියන්න හදන්නේ මගේ දුව නැහැ කියලාද? මගේ දුව වෙන්නේ නැති. එහෙනම් මගේ දුව වෙන්නේ නැති. ඔබට මම බලන්න. කවුද? මගේ දුව? කවුද මේ? සුබද්‍ර. මම විශාකා. අභිමන්ගේ අම්මා. මැඩම් ආවේ මගේ දුව ගැන ආරංචියක් අරගෙන නේද? මං දන්නවා මැඩම් හරිම හොඳ කෙනෙක්. අනෙක් මට කියන්නකෝ මගේ දුව ඉන්නව නේද? මෙයා මරුනේ නෑ නේද? මැඩම් එන්න ඇතුළට. යා එන්න මැඩම්. වාඩි වෙන්න. සුබද්‍රා, ඔයත් වාඩි වෙන්න. මැඩම්ට අම්මා කෙනෙක්නේ. මැඩම්ට තේරෙනවනේ අම්මා කෙනෙක්ගේ වේදනාව. මේ මිනිස්සු හරියට කියනවා මගේ දුව මැරිලායි කියලා. මේ ඇයි මිනිස්සු මෙහෙම කියන්නේ? අම්මා කෙනෙක්ව මෙහෙම රවට්ටන එක හොඳ නෑනේ මැඩම්. නේද?
ඇයි මේ මැඩම් මඩන්නේ? එතකොට මැඩනුත් කියන්න හදන්නේ මගේ දුව මැරිලා කියලා. සුභද්‍ර මමත් අම්මා කෙනෙක්. ඔයා කියන විදිහට දරු දුක කියන එක මට හොඳට දැනෙනවා. ඒ නිසා මට ඔයාට අඬන්න එපා කියලා කියන්න බෑ. කුරුළුව ආපහු ඔයාලට ගෙනල්ලා දෙන්න පුළුවන් නම් මේ ලෝකෙ මට කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරලා මං ඒ දරුවා ආපහු ඔයාලට ගෙනල්ලා දෙනවා. ඒත් ඒක කරන්න බෑ. සිද්ධ වෙන දේවල් නම් හොඳට දන්නවා. ඒ වුණාට මං අහන්නේ ඔයා මට නොකියපු දේවල් ගැන. ඔයා විතරක් දන්න මම නොදන්න දේවල් ගැන. මට ජීවත් වෙන්න බෑ රේෂ්මා. මට මගේ කෙල්ල නැතුව ජීවත් වෙන්න බෑ.